Hi, welcome back to my channel. ඉතින් ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. මේ අලුතෙන්ම මගේ channel එකත් එක්ක එකතු වෙන කෙනෙක් නම් warm welcome to you. පරණ subscribe කෙනෙක් නම් welcome back. ඉතින් topic එකකින් ඔයගොල්ලෝ දන්නවද මම මොනවා ගැනද කතා කරන්න යන්නේ කියලා? topic එක ගැන කතා කරන්න කලින් මාර්තු 13 වෙනිදා මගේ දුව ෆේත්ගේ 3 වෙනි උපන්දිනය සැමරුවා. ඒකට vlog එකක් මම කරලා දැම්මා. ඉතින් ඒක බලපු හැමෝටම thank you සහ ඔයගොල්ලන්ගේ wishes වලට Facebook එකෙන් Instagram එකෙන් YouTube එකෙන් ඔය කියන හැම විදියටම ෆේත් වෙනුවෙන් සුබ පැතුම් එවලා තිබ්බ හැම කෙනෙක්ටම thank you very much. මම ගොඩක් වෙලාවට ඒවයට පෙන්නුවා. thank you once again. එයාගේ බර්ත්ඩේ එකට විශ් කරලා තිබ්බට සහ vlog එක බැලුවට අද ටොපික් එක කතා කරන්න වීඩියෝ එකට යමු. මම විශේෂයෙන් කතා කරන්න යන්නේ මගේ ෆස්ට් ඩෙලිවරි එක. එහෙම නැත්නම් ෆේත්ව කොයි විදියටද මම ඩෙලිවර් කරේ, මොන වගේ ඩෙලිවරි එකක්ද කියන එක ගැන තමයි මම කතා කරන්න යන්නේ. ෆේත් අපිට ලැබුණේ 2018 මාර්තු 13 වෙනිදා. දැන් වෙනකොට අවුරුදු 3ක්. ඉතින් ඔයගොල්ලෝ හැමෝම දන්නවා මම ඩෙලිවරි එකට ගියේ සොයිසා මැටර්නිටි හොස්පිටල් එකට. ඒක රජයේ රෝහලක්. මගේ OB උනේ ડોක්ටර් රුවන් පතිරණ. හරිම හොඳ ડોක්ටර් කෙනෙක්. එයා ගොඩාක් ඒ කියන්නේ කාරණාවල් ගැන ලොකුවට සීරියස්ලි අරගෙන බය කරලා එහෙම කතා කරන කෙනෙක් නෙමෙයි. බොහොම සැහැල්ලු ડોක්ටර් කෙනෙක්. නමුත් ටිකක් කතා කරන අඩුයි. ඒ කියන්නේ අර ගොඩාක් ප්‍රශ්න දැන් අපි අහනවනේ. ඉතින් යාර හැම එකටම උත්තර දෙන කෙනෙකුත් නෙමෙයි. නමුත් බොහොම සරල, බොහොම තැන්පත් ડોක්ටර් කෙනෙක්. ඉතින් මේ වෙලාවේ මගේ වෛද්‍යතුමාවත් සිහි කරනවා. ඒ වගේම බබාව ඩිලිවර් කරන වෙලාවේදී ඒක හැන්ඩල් කරේ ડોක්ටර් මනීෂ. ඉතින් ડોක්ටර් මනීෂවත් මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම ස්ටාෆ් එක ඒ වෝඩ් එකේ හිටපු ඇටෙන්ඩන්ට්ස්ලා, නර්සස්ලා, හෙඩ් නර්ස්, ඩෙලිවරි නර්සස්ලා බොහොම කරුණාවන්තයි. ඉතින් ඒගොල්ලෝ හැමෝමත් මේ වෙලාවේ මතක් කරනවා. ෆේත්ව ලැබෙන්න කාරණාවක් සිද්ධ වුණේ දැන් මම එතකොට ෆේත්ගේ ප්‍රෙග්නන්සි එකේදී මට gestational diabetes කියන තත්ත්වය ආවා. ෆස්ට් රිපෝට්ස් වලදී ඒක අපිට ට්‍රිගර් වුණාට පස්සේ මගේ ඩයට් එක වෙනස් කරලා ඒක අන්ඩර් කන්ට්‍රෝල් තිබ්බේ. නම්බර්ස් මුකුත් වැඩි වුණේ නැහැ. නමුත් ඉතින් ඒක ට්‍රිගර් වුණාට පස්සේ ඔයාව වැටෙන්නේ කැටගරි එකට. ඉතින් ඒ හින්දා ඒගොල්ලෝ අවශ්‍ය කරන හැම ප්‍රිකෝෂන් එකක්ම හැම අවදානම් කලාපයක් ගැනම හොඳ අවබෝධයක් එක්ක තමයි වැඩ කරන්නේ. ගර්භණී සමයේ ඇතිවෙන දියවැඩියාව පාලනය නොවුනොත් ස්ටිල් බර්ත් කියන තත්ත්වයට යන්න පුළුවන් මලදරු පත්වලට. එහෙම නැත්නම් බබා ගොඩක් විශාල වෙනවා කියලා කියනවා. ඉතින් එතකොට සමහරට C sections වලට යන්න වෙනවා. normal delivery එකකට එන්න බැරි වෙනවා. වර්ධනය වැඩි වෙන නිසා. ෆේත්ව මම ඩිලිවර් කරේ ෆේත් සති 38 සම්පූර්ණ වුණාට පස්සේ සති 38යි දවස් 5ේදී තමයි ෆේත්ගේ ඩෙලිවරි එක සිද්ධ වුණේ. ඒ කියන්නේ මම කම්ප්ලීට් සයිකල් එකකට ගියේ නැහැ. 40 weeks කියන කම්ප්ලීට් සයිකල් එකට ගියේ නැහැ. සහ naturally නෙමෙයි මගේ ලේබර් එක ආවේ. ඒ කියන්නේ ස්වභාවිකව නෙමෙයි ලේබර් පේන්ස් ඇවිල්ලා වෝටර් බෑග් කැඩිලා එහෙම සිද්ධ වුණේ නැහැ මගේ ෆස්ට් ප්‍රෙග්නන්සි එකේදී. ඉතින් සති 38යි දවස් 5 සම්පූර්ණ වෙනකොට ඒගොල්ලෝ මට ඩේට් එක දුන්නේ 12 වෙනිදා. 12 වෙනිදා හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙන්න කියලා තමයි මට ඉන්ස්ට්‍රක්ෂන්ස් ලැබුණේ. 12 වෙනිදා වැටින්නේ සඳුදා දවසක්. ඉතින් 12 වෙනිදා මාර්තු මාසේ 12 වෙනිදා 2018 අපි හොස්පිටල් එකට ඇඩ්මිට් වුණා. ඇඩ්මිට් වුණාට පස්සේ 12 වෙනිදා රෑ 9න් පස්සේ ඒගොල්ලෝ මාව ඉන්ඩියුස් කරා. ටැබ්ලට් එකක් දාලා ලේබර් පේන්ස් එන්න ඒගොල්ලෝ මට මෙඩිකේෂන්ස් දුන්නා. ඉතින් ඕක තමයි 12 වෙනිදා රෑ සිද්ධ වුණේ. එතකොට 12 වෙනිදා රෑ මට මුකුත් එහෙම අමාරු තිබ්බේ නැහැ. රෑ මට පොඩ්ඩක්වත් නිින්ද ගියේ නැහැ. පාන්දර 6ට විතර තමයි මට නිදිමත ආවේ. දැන් ඉතින් ඒ වෙලාවට නිදි යන්න බැහැනේ. ඉතින් මොකද ડોක්ටර්ස්ලා එනවා උදේට බලන්න. ඉතින් එදා මුළු රෑම නිින්දක් නැතුව තමයි ගත වුණේ. ඉතින් 13 වෙනිදා උදේ සාමාන්‍ය විදියට මම මුණ සෝදලා කෑම කාලා දැන් මට කෑම
හොස්පිටල් එකෙන් දුන්නේ මොකද මම ඩයබටික් පේෂන්ට් කෙනෙක් විදියට තමයි ඒගොල්ලෝ රෙකග්නයිස් කරලා තිබ්බේ. ඉතින් මට පිටින් කෑම ගෙනල්ලා කන්න එපා කිව්වා. හොස්පිටල් එකේ කෑම තමයි මම කෑවේ. එතකොට දවල් 11:30 විතර වෙනකොට මට පොඩ්ඩක් කන්ට්‍රැක්ෂන්ස් එන්න, ඒ කියන්නේ ලේබර් පේන් එක දැන් ස්ටාර්ට් වෙනවා කියලා මට දැනුණා. ඒක ඇත්තටම ඕගොල්ලෝ හැමෝම දන්නවා අම්මලට මේක විස්තර කරන්න බෑ. ඒක මොන වගේ පේන් එකක්ද, මේක මොකටද සමාන කරන්න පුළුවන් කියලා. ඉතින් ওই වගේ එන්න ගත්තා සාමාන්‍යයෙන් 12 විතර වෙනකොට. ඉතින් දැන් මාව බලන්න එන වෙලාවනේ ලන්ච් ටයිම් එකේ. ඉතින් ආවේ මගේ අක්කා ආවා, මාක් ආවා, තාත්තා ආවා. මට දැන් කන්නත් බෑ. මට නිකන් අර වමන යන අප්‍රිය ගතියක් ආවා. ඉතින් මට දැන් මං කිව්වා මට බත් නම් කන්න බෑ. මට ආසාවක් ආවා ඩෝනට් එකක් කන්න. චොක්ලට් ඩෝනට් එකක් කන්න. ඉතින් අක්කට මං කිව්වා මට එනකොට ඩෝනට් එකක් අරගෙන එන්න. ඩෝනට්ස් තිබිලා නැහැ. මේගොල්ලෝ මට ඊක්ලෑර් එකක් තමයි අරගෙන ආවේ. මේක දැන් කන්න ගත්තත් මට ඒක සම්පූර්ණයෙන් කන්න බැරි නම් මම ඕනම් භාගයක් කටවල් 3ක් විතර කන්න ඇති. ඉතින් විසිටින් අවර්ස් ඉවර වෙනවනේ. ඉතින් ඒගොල්ලෝ ගියා. ඉතින් ඒ යන වෙලාව නම් මට දැනුණා මම දැන් ලේබර් එකට තමයි මම සූදානම් වෙන්නේ කියන එක දැනුණා. ඉතින් මාක් එහෙම යනවාට මම ගොඩාක් මට ඒක හරියට වේදනාවක් ආවා. යට ඉන්න පුළුවන් නම් හොඳයි කියලා හිතුණා එදා. එයා මාත් එක්ක ටික වාඩි වෙලා කතා කර කර හිටියා. ඉතින් එහෙම කළා දැන් ඒගොල්ලෝ ගියා. ඉතින් දැන් එකට විතර මගේ පේන්ස් වැඩි වෙන්න ගත්තා, contractions එන්න ගත්තා. every 7 minutes apart වගේ මට contractions එන්න ගත්තා. දෙක විතර වෙනකොට මට ගොඩක් pains තිබ්බා. ඉතින් මම දැන් ටිකක් කෙන්දිරි ගන්නවා, චුට්ටක් එක තැන ඉන්න බෑ, හාන්සි වෙලා ඉන්නත් බෑ, වාඩි වෙලා ඉන්නත් බෑ. මං කරේ පුළුවන් තරම් ඇවිද්ද එක. වෙනකොට ලේබර් රූම් එකට ගෙනියන්න ඕන දේවල් ඒව සේරම ලෑස්ති කරලා තිබ්බේ. මොකද අක්කලා ආවහම ඒගොල්ලෝ යන්න කලින් මං ඒ ටික වෙනම අරගෙන ඒවා දෙන්න අවශ්‍ය විදියට ඒව ලෑස්ති කරලා තිබ්බා. ඒවා නර්සස්ලා ඇවිල්ලා අරගෙන යනවා. 3 වගේ වෙනකොට 3ට විතර හවස මේ වෙනකොට මගේ පේන්ස් හොඳටම වැඩි. මං ඇඳේ විට්ටම දැන් හිටගෙන ඇඳේ විට්ටම අල්ලගෙන මං මෙහෙම පහතට යනවා, උඩට එනවා, පහතට යනවා. මට එච්චරට අමාරුයි. මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. මෙහි ඉඳන් කැක්කුමයි මෙහි මසල්ස් මට තේරෙනවා සොෆ්ට් වෙලා කියලා. ඉතින් එතකොට ડોක්ටර් මාව චෙක් කරලා තිබ්බේ නැහැ. මාව ඩයලේට් වෙලාද එහෙම කියලා මුකුත් බලලා තිබ්බෙත් නැහැ. ඉතින් මම දැන් බලාගෙන ඉන්නේ කොයි වෙලාවෙද ડોක්ටර් එන්නේ කියලා මාව බලන්න. මේ වෙනකොට මාව අරගත්තා ඒගොල්ලෝ ලේබර් රූම් එකට දාන්න කලින් පොඩි ඒරියා එකක් තියෙනවා වෝඩ් එකේ. එතනට මට එන්න කිව්වා. එතනට ගියාම මම ෂේව් කරලා එහෙම ගියේ. නමුත් ඒ වෙලාවේ ඇටෙන්ඩන්ට් කෙනෙක් බැලුවා මම ආපහු ෂේව් කරන්න අවශ්‍යද එහෙම කියලා. ඉතින් ඒ අවශ්‍ය කටයුතු යා මම වෙනුවෙන් කරා. ඒ කරනකොට මගේ වෝටර් බෑග් එක කැඩුණා මට දැනුණා. මම ඇත්තටම හිතුවේ මට යූරින් පාස් වුණා කියලා. මම ඇටෙන්ඩන්ට් එක අනේ very sorry මට යූරින් පාස් වුණා කියලා. එතකොට එයා කිව්වා නැහැ මිස් ඔයාගේ වෝටර් බෑග් එක කැඩුනා. බය වෙන්න එපා. මම යටට රෙදි දාලා තියෙන්නේ. එහෙම කියලා දැන් මේ වෙනකොට මට ඉන්න බෑ එක තැනක. ඉතින් මම බොහොම අමාරුවෙන් තමයි මේ බෙඩ් එකේ හාන්සි වෙලා යාට ඒ දේවල් කරන්න ඉඩ දුන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ අර අපිට කියනවනේ ටූල්ස් පාස් කරන්න කියලා අර වස්ති එහෙම දීලා. ඉතින් එයා කිව්වා টয়ලට් එකට ගිහිල්ලා එහෙම එන්න මේ කියන එක. ඉතින් මම බාත්රූම් එකට ගියා. මාත් එක්ක මේ ඇටෙන්ඩන්ට් කෙනෙකුත් ගියා. මොකද දැන් මට ලේබර් පේන්ස් උත් තියෙනවා, contractions උත් තියෙනවා, වෝටර් බෑග් එකත් කැඩිලානේ. ඉතින් টয়ලට් එකට බාත්රූම් එකට තනියම ගිහිල්ලා හදිසියෙ වැටුණොත් එක්ක බබා එළියට ආවොත් ඒ වගේ කරුණු හින්දා මාත් එක්ක ඇටෙන්ඩන්ට් කෙනෙක්වත් යවුවා. ඉතින් බාත්රූම් ගිහිල්ලා ඒ බාත්රූම් ගිය වෙලාවේ මම නෝටිස් වුණා මියුකස් ප්ලග් එකයි ඊට පස්සේ පොඩි ඩිස්චාර්ජ් එකක් බ්ලීඩින් ඩිස්චාර්ජ් එකකුයි තියෙනවා කියලා. මම බාත්රූම් එකෙන් ආවට පස්සේ මට පෑඩ් එකක් දුන්න ඇද ගන්න. මේ මම ඒ වෙලාවේ වෝඩ් එකේ හිටපු ડોක්ටර්ට කිව්වා මියුකස් ප්ලග් එක සහ ඩිස්චාර්ජ් දැන් තියෙනවා කියලා. ඊට පස්සේ එයා චෙක් කරා. දැන් මට පේන්ස් ගොඩක් වැඩි. මම ගොඩක් කෙන්දිරි ගන්නවා. ඉතින් කෑ ගැහෙනවා එහෙම. මේ ඊට පස්සේ ආමව මගේ ඩයලේෂන්ස් කොහොමද කියලා බලන්න මට ඇඳට නගින්න කිව්වා. 4 centimeters වගේ තමයි තියෙන්නේ කිව්වා.
ඉතින් දැන් මට තේරෙන්නේ බබා කොයි වෙලාවෙ හරි දැන් මේ එළියට එන්න තමයි හදන්නේ මට හිතෙන්නෙම පුෂ් කරන්න. නමුත් දැන් අපිට උපදෙස් දීලා තියෙනවා කලින් ඉඳන්ම ඔයා fully dilate වෙනකන් ડોක්ටර් ඔයාට ඩෙලිවරි නර්ස් හරි ડોක්ටර් හරි ඔයාට ඕකේ එක දෙනකන් පුෂ් කරන්න එපා. මොකද ටෙයාරින් එහෙම නැත්නම් ඉරීමක් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට excess bleeding වෙන්න පුළුවන්. ඒ වගේ ගැටලු නිසා කියලා. කොහොම හරි 4:45 විතර වෙන්නද මට දැන් ඉන්නම බෑ මාව අර රූම් එකේමයි තියලා තිබ්බේ. මගේ බෙඩ් එකේ නෙමෙයි මං හිටියේ. ඒ රූම් එකේ තියලා මාව මොනිටර් කරනවා. මට දැන් ස්ක්‍රීන් එකේ පේනවා මගේ contractions උඩ යනවා. එහෙම දැන් every 3 minutes apart 7 minutes තිබ්බ එක 3 minutes apart වුණා. දැන් every 2 minutes වගේ දැන් මට contractions එනවා. ගොඩක් අර ඒගොල්ලෝ breathing exercises එහෙම කියලා දුන්නානේ. ඒව ගොඩක් උදව් වුණා. 5යි කාලට ඩොක්ටර් මනීෂ් මගේ ඩෙලිවරි එක කරපු ඩොක්ටර් ආවා. ඉතින් මම අහුවා කො ඩොක්ටර් රුවන් පතිරණ කියලා. එතකොට කිව්වා නැහැ ඩොක්ටර් මේ වෙලාවේ වගේ ඩෙලිවරි එකට එන්නේ නැහැ. මම තමයි ඔය වෙනුවෙන් ලෑස්ති වෙලා ඉන්නේ. මේ අපි බලමු අම්මා ඔබ ඩයලේට් වෙලාද කියලා. ඉතින් මම කලින් බලද්දි 4 centimeters කියලා කිව්වනේ. නමුත් මම දැන් ඩොක්ටර් මනීෂ්ට මම කිව්වා ඩොක්ටර් මට නම් තේරෙන්නේ මම හොඳටම ඩයලේටඩ් මේ බබාව දැන් මට එළියට පුෂ් කරන්න තමයි ඕනේ කියලා. මේ කියලා බලලා එයා කිව්වා අම්මා you are fully dilated 10 centimeters මේ අපි ඉක්මනින් ලේබර් රූම් ගෙනියන්න. ඇයි මෙතන තියන් ඉන්නේ කියලා. ඉතින් මං හිතන්නේ එක්ක මිස්ටේක් එකක් වුණාද දන්නේ නැහැ මාව කලින් චෙක් කරපු ලේඩි ඩොක්ටර්ට. නමුත් මං අර කිව්වා වගේ මම fully dilated මට දැන් contractions උපරිමයට එනවා. සහ මාව හෙම්බත් වෙලායි. දැන් අර contractions එනකොට දැන් බබාව පුෂ් කරන්නත් බැහැනේ. ඔයගේ ඇඟ කියන්නේ බබාව පුෂ් කරන්නේ උනට දැන් ඔය එක හෝල්ඩ් බෑක් කරගෙන ඉන්නවා. ඒතර අමාරු වැඩි. පහමාරට ඔන්න මාව දැන් ලේබර් රූම් එකට දැම්මා. මේ වෙනකොට මගෙන් ඇහුවා මේ කවුරු හරි එනවද කියලා. ඒතකොට මං කිව්වා මගේ අක්කා එනවා මාව හවස බලන්න. ඒතකොට ඩොක්ටර් මනීෂ් කිව්වා එහෙනම් අක්කට පුළුවන් මේ ඩෙලිවරි රූම් එකට ලේබර් රූම් එකට එන්න. ඔත් එක ඩෙලිවරි එකේදී ඉන්න පුළුවන් කියලා. මට ඒක ඇහුවාම මට පුදුම සතුටුයි. ඉතින් කොහොම හරි එතන හිටපු නර්ස් වෝඩ් එකට පණිවිඩය යවලා තිබ්බා. මගේ අක්කා ආවම එයාට පණිවිඩය දීලා එයාව ඩෙලිවරි රූම් එකට ගෙන්න ගන්න. 5 මාරේ ඉඳන් 6 මාර වගේ වෙනකන් මට උපරිමයට contractions ආවා. පුෂ් කරන්න පටන් අරගත්තට පුෂ් කරන්න බෑ මොකද මට ටයර්ඩ්. ඊට පස්සේ ඩොක්ටර් කිව්වා නේ අපි ටිකක් වෙලා යමු. දැන් මොකද දැන් හවස 3 වගේ ඉඳන් මට උපරිමයට contractions තිබ්බට දැන් වෙනකොට චුට්ට මගේ අර ආපහු ටයිම් ලැප් එක වැඩි වෙනවා සහ මට දැන් වෙහෙසයි. ඉතින් දැන් අනික මගේ බරත් වැඩිනේ. එතකොට ඉතින් මට අර ලොකුවට සපෝට් එකක් දීලා කරන්න බෑ. ඉතින් ওই විදියට රෑ 9 පහ වෙනකම්ම ලේබර් රූම් එකේ ওই විදියට ඉන්න උනා මට. ඒක ලොකු කාලයක් උපරිම try කරා. මට ඒගොල්ලෝ උදව් කරා. මගේ කකුල් දෙක අල්ලන් හිටියා. ඉතින් මොන විදියකටවත් කළා දැන් contractions උත් අර තරම්ම ලොකුවට මට දැන් එන්නේ නැහැ වගේ දැනෙනවා. මගේ ඇඟෙන් මට දෙන්න පුළුවන් සහයෝගය මට දෙන්න බැහැ කියලා හිතෙනවා. මට හොඳටම දාඩිය දාලා දැන් මේ AC full AC room එකක් වුණාට මට එතනත් හොඳටම දාඩිය දාලා මට මතකයි ෆෑන් එකකුත් දැම්මා මං වෙනුවෙන් ආපහු. ඉතින් ওই විදියට අපි පැය කීපයක් try කරා පුෂ් කරන්න. ඉතින් බැහැ. දැන් බබාගේ ડોක්ටර් කියනවා බබාගේ ඔළුව පේනවා කළු පාට කොණ්ඩයක් ලස්සනයි. අම්මා පුෂ් කරන්න කියලා කියනවා. දැන් ඒ උනාට මට ඒක කරගන්න මට ශක්තිය නැහැ. ඉතින් මං අන්තිමට කිව්වා නේ ડોක්ටර් මට දැන් නම් බෑ කියලා. ඉතින් ડોක්ටර් දැන් hina වෙනවා බෑ කියලා. බෑනේ අම්මා දැන් කොහොම හරි බබාව ඩෙලිවර් කරන්න ඕනේ නේ කියලා. ඉතින් 9යි කාල වෙනකන් අපි try කරා. progression එකක් නැහැ. ඉතින් එතකොට තමයි ડોක්ටර් ඩිසයිඩ් කරා හරි අපි forceps delivery එකකට යමු කියන එක ප්‍රධාන වශයෙන්. මොකද මම fully tired. මට ඒගොල්ලන්ට අවශ්‍ය සහයෝගය දෙන්න බැරි වුණා. forceps delivery එකකට යමු කියලා ඔන්න ડોක්ටර් ක්‍රියාත්මක වුණා. ඊට පස්සේ forceps delivery එකක් කියන්නේ ඔයගොල්ලෝ දන්නවනේ අඬු එහෙම දාලා බබාව පොඩි support එකක් දීලා එයාව ඔළුව එළියට අරගන්න එක කරන්නේ. ඉතින්
ඔළුව එළියට ඒක මට දැනුණා. ඔළුව එළියට දානවත් එක්කම එතකොට මට ආපහු පුෂ් කරන්න කියලා ඒගොල්ලෝ කිව්වා. ඉතින් ඒ විදිහට තමයි බබාව ඩෙලිවර් කරේ. 9:28ට රෑ බබා ඩෙලිවර් වුණා. මේ වෙනකම්ම මගේ අක්කා මගේ ළඟ හිටියා. මං හිතන්නේ ඒක මට ලොකු උපකාරයක් වුණා. ඒ කියන්නේ තමන්ගේ කෙනෙක් ළඟ ඉන්න එක. ওই විදිහට තමයි මගේ ඩෙලිවරි එක සිද්ධ වුණේ. ඉතින් vaginal delivery එකක් forceps delivery එකක් විදිහට තමයි මගේ first delivery එක කෙරුණේ. මේ delivery එකේදී මට episiotomy එකක්. එහෙම නැත්නම් අපි කියනවනේ අර කැපුමක් vaginal area එකේ ඉඳන් anus එක දක්වා විවිධ වර්ගයේ කැපුම් තියෙනවා. ඕගොල්ලෝ මේක බැලුවොත් Google කරලා. ආවත් episiotomy එකකට භාජනය වුණ කාන්තාවක්. ඒ කියන්නේ පොඩි කට් එකක් දානවා. මොකද විශේෂයෙන් බබා ලොකුයි සහ මට අර ෆිසිකලි දෙන්න ඕන පුෂ් එක මට දෙන්න බැරි වුණ නිසා සපෝට් එක මට දෙන්න බැරි වුණ නිසා ඉතින් ඒ කාරණාවල් කීප නිසා එපිසියටොමි එකක් මට කරා. එතකොට දැන් බබා ලැබුණාට පස්සේ ඒගොල්ලෝ ඉස්සෙල්ලාම බබාව දෙනවනේ ස්කින් ටු ස්කින්. ඉතින් ඒ විදියට දුන්නා. බබාව හොඳට බලන්න කිව්වා. මගේ අතටයි බබාටයි එකටම නම්බර් එකක් තියෙන බැජ් එකක් ගැට ගැහුවා. ඒකේ නම්බර් එක මගෙන් 2-3 පාරක් ඇහුවා. මම මතකයි නේද නම්බර් එක කියන්න කියලා. ඊට පස්සේ ඒ වගේ විනාඩි 10ක් විතර මට බබාව එහෙම දීලා තිබිලා බබාව තියලා ඊට පස්සේ ඒගොල්ලෝ කෝඩ් එක අම්බිලිකල් කෝඩ් එක කපලා බබාව අරගත්ත ක්ලීන් කරන්න කියලා. ඊට පස්සේ පැයක් ඇතුළත මට බබාව ආපහු දුන්නා කිරි දෙන්න. ඒ අතරතුර ડોක්ටර් ඉතුරු ටික පටන් ගත්තා. මගේ ප්ලසන්ටා එක ඩෙලිවර් කරන්න ඕනේ. ඊට අමතරව ස්ටිචස් දාන්න අවශ්‍යතාවය තිබ්බා. කතා කරන ගමන් දැන් ડોක්ටර් මහුන් දානවා. මේ මට කිරි වැටෙන්න කියලා ඉන්ජෙක්ෂන්ස් දෙකක් දුන්නා. මොකද පළවෙනි ඉන්ජෙක්ෂන් එක දීලා ටිකක් ඒ කියන්නේ මට මහුන් ප්‍රමාණය වැඩිපුර දැමෙන නිසා ડોක්ටර් මගෙන් ඇහුවා ඔයාට දැන් දැනෙනවද කියලා. මං කිව්වා මට දැන් ටිකක් තේරෙනවා. මොකද ඒනස් එක කිට්ටුවට මේ ස්ටිචස් දානකොට තමයි දැනෙනවා වැඩිපුර ආවේ. ඉතින් ඒ පාර මට ආපහු ඉරි වැටෙන්න ඉන්ජෙක්ෂන් එකක් දුන්නා. කම්ප්ලීට්ලි ස්ටිචස් දැම්මට පස්සෙත් ආපහු PV කරලා බලනවා. ඊට කලින් ඒගොල්ලෝ එක්සස් යූරින් තියෙන ඒවා අයින් කරනවා. කැතීඩරල් එකක් දාලා ඊට පස්සේ ප්ලසන්ටා එක ඩෙලිවර් කරන්න ඕනේ. උපරිම ලේ අපේ ඇඟෙන් ඒගොල්ලෝ මෙහෙම හොඳට බඩවල් තද කරලා එහෙම කළා ලේ අරගෙන දානවා. ඉතින් ওই වගේ දේවල් කරනවා. ඊට පස්සේ මාව පිරිසිදු කළා. මට පෑඩ් එක අන්දලා අර ලූප් තියෙන පෑඩ් එක අන්දලා පටිය ගැට ගහලා ඒ දේවල් ටික ඒගොල්ලෝ කරනවා. ඊට පස්සේ බබාව කිරි දෙන්න මට දුන්නා. දැන් මං කියන්නේ ඩෙලිවරි එකේදී මට ගොඩක් දාඩිය දැම්මා කියලා. ඉමීඩියට්ලි ඩෙලිවරි එකකින් පස්සේ මේ මට ලොකු තද සීතලක් ආවා. හොඳ වෙලාවට මේ මම අර ගෙනිච්චා මේ හොඳ කෝසි සොක්ස් මම ඩෙලිවරි නර්ස්ට කිව්වා මගේ බෑග් එකේ තියෙනවා කියලා මට ඒක දාන්න කියලා. මොකද මට තද සීතලක් ආවා. ඒගොල්ලෝ මට හොඳට පෙරෙව්වා. ඊට පස්සේ බබාට කිරි දෙන එක කරලා ඊට පස්සේ මාව වෝඩ් එකට ට්‍රාන්ස්ෆර් කරපු එක තමයි කරේ. ඉතින් වෝඩ් එකට මාව ට්‍රාන්ස්ෆර් කරනකොට රෑ 11 පහුවෙලා වෙලාව 9:00ට ඩෙලිවරි එක උනේ. ඉතින් 10:11 පැය දෙකක් වගේ ගියා මාව වෝඩ් එකට ආපහු ට්‍රාන්ස්ෆර් කරන්න. 12 වෙනිදා මම ඇඩ්මිට් උනේ. 13 වෙනිදා රෑ මට බබාව හම්බුණා. 14 වෙනිදා මම හොස්පිටල් එකේ දවසක් හිටියා. 15 වෙනිදා උදේ මාව ඩිස්චාර්ජ් කරා. අපි දවල් 1:02 වගේ වෙනකොට ගෙදර ආවා. 4 වෙනිදා මම නෑවා. අර මං හැමතිස්සෙම කියනවානේ පළවෙනියට නාන එක වැදගත්. සීතල හොඳ සීතල වතුරෙන් නාන්න ඕනේ. මොකද දැන් මැහුම් එහෙම දාන්නේ දිය වෙන මැහුම්. ඒන් හින්දා ගොඩක් රස්නේ වතුරෙන් ඒ පහි දාන්න කරන්න හොඳ නැහැ. හොඳට නාලා එහෙම තමයි 14 වෙනිදා හොඳට නෑවා මම. ඉතින් 15 වෙනිදා ගෙදර ආවට පස්සේ මට ඇත්තටම කියනවා නම් ලොකු අමාරුවක් තිබ්බා. දැන් ස්ටිචස් දාලා තියෙන නිසා මට වැඩිපුර මම හිතන්නේ ස්ටිචස් දැම්මා. මොකද සෙකන්ඩ් ඩිග්‍රී ටෙයා එකක් කියලා තමයි මෙන්ෂන් කරේ. මගේ කම්ප්ලීට්ලි ඩෙලිවරි එක නෝමල් ඩෙලිවරි එකක්. පේන් කිලර්ස් නැහැ, එපිඩුරල්ස් නැහැ, මුකුත් නැතුව වෙච්ච ඩෙලිවරි එකක්. ඇත්තටම කියනවා නම් උපරිම වේදනාව විඳ ඩෙලිවරි එකක්. මම ගොඩාක් කෙඳිරි ගෑවා, ගොඩාක් කෑ ගැහුවා.
දැන් මට මතක් කරනකොට ටිකක් ලැජ්ජායිත් වගේ අයියෝනිත් මිනිස්සු මොනා හිතුවත් දන්නේ නැහැ කියලා. නමුත් ඉතින් ඒ වගේ තමයි මගේ ඩෙලිවරි එක්ස්පීරියන්ස් එක. ඊට පස්සේ විශේෂයෙන් වුණ දේ තමයි මං කියවනේ දැන් මට සෙකන්ඩ් ඩිග්‍රී ටෙයා එකක් තිබ්බේ කියලා. ඒගොල්ලෝ මට මගේ තුවාලේ වේලෙන්න බෙහෙත් මට දුන්නා, පේන් කිලර්ස් දුන්නා. සහ මගේ ටූල්ස් ලූස් වෙන්නත් මට බෙහෙත් දුන්නා. මොකද ඒක තමයි ඊළඟට තියෙන ලොකුම අමාරුව. පළවෙනි වතාවට ටූල්ස් පාස් කරන එක තමයි. මොකද මැහුමුත් දාලා කපලා ඉතින් ඔය කතන්දර ගොඩක්නේ. ඉතින් කොහොම හරි ඊළඟට වෙච්ච ලොකුම භයානක දේ තමයි මට මම මැහුම් හොඳට පරිස්සම් කරා. හොඳට තෙත මාත්තු කරලා එයා ඩ්‍රයිව් වෙන්න තියලා ඒ වගේ මම ප්‍රවේශම් කරගත්ත. සහ මට ක්‍රීම් එකක් දීලා තිබ්බා. මට මැහුම් වැඩිපුර දාපු නිසා එතන ඇප්ලයි කරන්න. ගොඩක් වෙලාට මාක් තමයි ක්‍රීම් එක එමු දෙයට සෝදලා ඒව කරලා ඉවරුණාට පස්සේ ක්‍රීම් එක යාට කියලා දුන්න හොස්පිටල් එකකින් ගාන ක්‍රමය. ඉතින් ඒ වගේ එයා තමයි මට ඒකට උදව් කරේ. මම 15 වෙනිදා ගෙදර ආවනේ. මගේ මිඩ්වයිෆ් මාව බලන්න ආවා සඳුදා. ඊළඟ සතියේ සඳුදා මගේ මිඩ්වයිෆ් ආවා මාව බලන්න. ඉතින් එයා තුවාලේ එහෙම බලලා කිව්වා ඔයාගේ ස්ටිච් එක ගොඩක් දාලා තියෙනවා දරුවෝ. එහෙනම් පරිස්සම් වෙන්න. අනිත් එක සෙකන්ඩ් ඩිග්‍රී ටෙයා එකක් කියලා මෙන්ෂන් කරලා තියෙනවා. ඉතින් ඒ හින්දා ගොඩක් ප්‍රවේශම් වෙන්න තුවාලේ හොඳටම වේලෙනකන් කියලා. බදාදා වෙනකොට මට එතන ආපහු අර ලොකුවට පේන් එකක් එන්න ගත්තා. මට දැන් තේරෙනවා නිකන් තුවාලේ ආපහු පෑරිලා වගේ. තුවාලේ එතන පෑරිච්ච ගතියක් දැනෙනවා. මම මිඩ්වයිෆ්ට කෝල් කරලා කිව්වා මට එහෙම දැනෙනවා. पर එයා කිව්වා පොඩ්ඩක් බලන්න එහෙම වට තේරෙනවා නම් ඉක්මනින් හොස්පිටල් එකට යන්න කියලා. ඊට පස්සේ සිකුරාදා උදේ මා ආපහු අර විදියට මාව පිරිසුදු මම පිරිසුදු වුණාට පස්සේ දැන් ක්‍රීම් එක ඇප්ලයි කරනවා. ඒ ඇප්ලයි කරනකොට මා බලලා කිව්වා තුවාලේ ඇරිලා වගේ පේනවා. මැහුම් තැනින් අර ඒ කියන්නේ මගේ සෙකන්ඩ් ඩිග්‍රී ටෙයා එක කට් එක තියෙන තැනින් ඇරිලා වගේ පේනවා කියලා. දැන් ඕක කිව්වම මාව හොඳටම බය වුණා. මම දැන් අඬනවා බය වෙලා. මේ ඊට පස්සේ ආගවා බය වෙන්න එපා. අපි ඉක්මනට හොස්පිටල් එකට යමු කියලා. අඟහරුවාදා 13 වෙනිදා බබාව ඩිලිවර් කරා. අපියයි දවස් 3කට පස්සේ දැන් ආපහු තුවාලේ පෑරිලා. මං හිතුවා හරි දැන් මැහුම් කැඩිලා තමයි මොකක් හරි එහෙම වෙලා වෙන්න ඇති කියලා. ඊට පස්සේ මගේ ලොකු අක්කට කතා කළා. එයාට ලෑස්ති වෙන්න කිව්වා මාත් එක්ක හොස්පිටල් එකට යන්න. මාක් එහෙමම පිටත් වුණා. මම කැබ් එකක් කතා කරගෙන බබාවත් ලෑස්ති කරගෙන එදා මාගේ අම්මා හිටියා ගෙදර. ඉතින් ඉක්මනින් ලෑස්ති කරගෙන බබාවත් අරගෙන ගියා. ගියාට පස්සේ වෝඩ් එකට ගිහිල්ලා ડોක්ටර් හිටියේ නෑ වෙලාවේ. වෝඩ් එකේ හිටපු කෙනෙක් මගේ ડોක්ටර් රුවන් පතිරණ වෝඩ් එකේ හිටියේ නැහැ. ඒ වෙලාවේ වෝඩ් එකේ හිටපු ලේඩි ડોක්ටර් කෙනෙක් බොහොම කරුණාවන්ත හරි තරුණ ડોක්ටර් කෙනෙක්. එයාට කතා කළා කොහම යා ඉමීඩියට්ලි මාව අරගත්තා වෝඩ් එකට එන්න කියලා. ඩිලිවරි රූම් එක ගාවම තියෙනවා තව පොඩි රූම් එකක්. එයා කො එතනට එන්න කියලා. මේ එතනට දාලා මාව චෙක් කරාම එයා කිව්වේ අම්මා මැහුම් කැඩිලා නැහැ. මැහුම් හොඳට තියෙනවා. නමුත් ඔයාගේ ටෙයා එක වෙච්ච තැනින් ඒ කියන්නේ එපිසියොටොමි එක කරපු තැනින් ආපහු හැම ඉරිලා තියෙනවා. ඒ නිසා තමයි ඔයාට මේ කැක්කුම තුවාලේ තියෙන්නේ. ඉතින් අපිට අම්මා ආපහු මැහුම් දාන්න වෙනවා කියලා. Hello. Did you have a good nap? Yes. හොඳයි. ඉතින් ඔන්න මෙයා එකතු වුණා වීඩියෝ එකට. එයා නැප් එකක් අරගෙන හිටියේ හැරිලා ආවා. ડોක්ටර් මට කිව්වා ආපහු ස්ටිචර්ස් දාන්න වෙනවා කියලා. ඉතින් ඇත්තටම මට ස්ටිචර්ස් තව 9ක් දැම්මා. 9ක් දාන්න උනා. ඉතින් ඒක දී මට ඒගොල්ලෝ එවෙලෙත් හිරි වැටෙන්න මට ඉන්ජෙක්ෂන් එකක් දුන්නා. නමුත් ඒක මට ගොඩක් දැනුණා. මොකද දැන් ඉතින් ඩිලිවරි එකකින් සතියකට පස්සේ ආපහු රීස්ටිච් කරනවා කියන්නේ ඩිලිවරි පේන් එකක් එහෙම මුකුත් නැහැනේ. මොකද ෆස්ට් කියන්නේ පළවෙනි පාර මැහුම් දානකොට ඔයාගේ කන්ට්‍රැක්ෂන්ස් නිසා එතන ඩයලේට් වෙලා තියෙන නිසා එතන මසල් සොෆ්ට් වෙලා තියෙන නිසා ඔයාට ඒක දැනෙනවා අඩුයි. නමුත් දැන් මේ විදියට සතියකට පස්සේ ආපහු මැහුම් දාන්න වෙනවා කියන්නේ කිසිම දෙයක් නැහැ. ඉතින් ගොඩක් ෆ්‍රෙෂ්.
ඉතින් ඒක මට ගොඩක් අමාරු වුණා. විශේෂයෙන් මම දාලා ඉවරුණාට පස්සේ මම දානකොට නම් හිරි වැටෙන්න දුන්න නිසා මට ලොකුවට ඒක දැනුණා. නමුත් මං ඉතින් ඉවසගෙන හිටියා. මම දාලා ඉවරුණාට පස්සේ මට ගොඩක් ඇවිදින්න හැම බොහොම අමාරු වුණා. ඉතින් ගෙදර ඇවිල්ලත් මං ගොඩක් ඇඬුවා. මේ මොකද මට වේදනාව වැඩි නිසා. එකම උපකාරය වුණේ හොඳ hard surface එකක වාඩි වෙලා ඉන්නකොට මට පහසුවක් දැනුණා. ඉතින් මම ප්ලාස්ටික් පුටුවක් තමයි පාවිච්චි කරේ. තුවාල ඉක්මනින් වේලෙන මට medications දුන්නා. සහ මගේ dosage එක වැඩි කරා pain killers වල. ඊට අමතරව stools pass වෙන්න මට උපකාර වෙන්න මට දුන්නා කියලා tablets වගේ. ඉතින් ඒක ඒගොල්ලෝ කිව්වා දිගටම තව කාලයක් අරගන්න කියලා. මගේ මහුම් දාලා ඉවර වෙනකොට ડોක්ටර් රුවන් පතිරණ වෝඩ් එකට ආවා. එයාත් මාව චෙක් කරා. මම මේ වෙලාවේ අහුවා මගේ අතින් වෙච්ච වැරද්දක් නිසාද එහෙම උනේ කියන එක. ඉතින් ડોක්ටර් කිව්වෙත් නැහැ. ඔයාගේ ටෙයා එක තිබ්බ නිසා තමයි එතනින් ආපහු ඉරිලා තියෙන්නේ. නැතුව එහෙම ඔයාගේ වැරද්දක් නිසා වෙච්ච දෙයක් නෙමෙයි කියලා. මා ගොඩක් උදව් කරා. මොකද ඉතින් අලුතේ ඉපදුන බබෙක් රැට නැගිටින්න ඕනේ, ඇඳෙන් බහින්න ඕනේ වගේ දේවල් නිසා මගේ හස්බන්ඩ් ලොකු සපෝට් එකක් මට දුන්නා. ඒ වගේම මගේ අක්කලා දෙන්න ගෙදර ඇවිල්ලා පුළුවන් හැම වෙලාවෙම මං වෙනුවෙන් දේවල් කරලා දුන්නා. ඕක තමයි මගේ ඩිලිවරි එක්ස්පීරියන්ස් එක. මම අද විශේෂයෙන් කතා කරේ දැන් මම සෙකන්ඩ් ප්‍රෙග්නන්සි එකේ ඉන්නේ. ආපහු මම ඩිලිවරි එකට දැන් සූදානම් වෙනවා. ඉතින් මම මේ පාරත් normal delivery එකක් තමයි request කරේ. මොකද මම C sections වලට cesarean සත්කම් වලට බොහොම බය කෙනෙක්. මට ඒක ගැන තියෙන්නේ ලොකු බයක්. මම ආස නැහැ C sections කරන්න. මේ වතාවෙත් බබාව deliver කරාට පස්සේ ඒ experience එක කොහොමද කියලා ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න මම ආසාවෙන් ඉන්නවා. මේ වීඩියෝ එක ඔයගොල්ලෝ enjoy කරා නම් like කරන්න අමතක කරන්න එපා. තාමත් මගේ channel එකට subscribe කරලා නැත්නම් subscribe කරන්න, comment කරන්න. Thank you very much. මාත් එක්ක එකතු වෙලා වීඩියෝ එක බැලුවට. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් එනකම් ගිහිල්ලා එන්න.